ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය. COVID-19 පරදවමු. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. COVID-19 වෛරස ව්‍යාප්තියත් එක්ක මේ වසංගත තත්ත්වයක් එක්ක රටක් විදිහට අපි විවිධ අංශයන්ගෙන් එක් දිශාවන්ගෙන් මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් අපි දෛනිකව මේ කාලහෝරාව තුළ සාකච්ඡාවට ලක් කරනවා. විශේෂයෙන්ම අද දවස මේ සාකච්ඡා වටයන් තුළ බොහොම තීරණාත්මක දවසක් බවට පත්වේවි. ඔබ දන්නවා මේ වෛරස ව්‍යාප්තියත් එක්ක බොහොමයක් දෙනා කතා කරන්නට පෙළඹුණා. බොහොමයක් දෙනා නිදර්ශන සහිතව කතා බහ කළා. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මේ වනාන්තර විනාශය වගේම සත්ව ඝාතනය සහ මේ ආහාර දාමයන් මේ පද්ධති එකිනෙක බිඳ වැටීම මේ තත්ත්වයට බොහෝ සෙයින් බලපෑවා කියන කාරණාව. මොකද අපි දැක්කා COVID-19 වෛරසය ආරම්භ වුණේ කොතනින්ද කියන දෙයට ඍජු පිළිතුරක් අපේක්ෂාවෙන් විවිධ පරීක්ෂණ කටයුතු ලෝපුරා සිද්ධ වෙද්දී බොහොමයක් දෙනා පිළිගත් මතය බවට පත් වුණේ වවුල් මාංශ හරහා මේ තත්ත්වය මේ වෛරසය එළියට ආවා කියන කාරණාව. මේ සියල්ලත් එක්ක බලද්දී අපිට බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. අපි පරිසරයට එරෙහිව යම්කිසි තැනක ක්‍රියාත්මක වුණු දෙයක ප්‍රතිඵලයක් අපි අද මේ ආකාරයෙන් භුක්ති විඳිනවාද කියන කාරණාව. ඒ නිසා බොහොම සාර්ථකව බොහොම ඍජුව මීට අපි පිළිතුරු සොයන්නට අවශ්‍යයි. ඒ නිසා මිනිසුන් විදිහට මානවීන් විදිහට අපි මේ පැවැත්මට අහිතකරව සිදු කරපු යම් ක්‍රියාදාමයන් තවදුරටත් සිදු කරනවාද? නොයසේ නම් අපි මේ සමස්ත ලෝකවාසීන්ගේම ආරක්ෂාව උදෙසා ඒතැන් බොහොම හොඳින් හඳුනාගෙන ඒවාට ඍජු විසඳුම් ලබා දෙනවාද කියන පිළිතුර තියෙන්නේ ඔබේ අපේ මේ සියලුම දෙනා අතේ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් අද මේ පැයක කාල සීමාව තුළ සාකච්ඡාවට ලක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර මෙසේ ප්‍රවේශයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම රටක් විදිහට අප රට සතුව පවතින පරිසර පද්ධතීන් සංරක්ෂණය කිරීම සහ ඒවා කළමනාකරණය කිරීම අප විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු මාතෘකාවක් බවට පත්වනවා. ඒ නිසාමයි අප අද අපගේ මාතෘකාව බවට පත් කරගත්තේ. මේ සම්බන්ධයෙන් කතා කරද්දී විශේෂයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුව මේ අංශ දෙක අපිට කතා නොකර අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. මේ ප්‍රධාන පාර්ශවයන් දෙක මේ ප්‍රධාන දෙපාර්තමේන්තු දෙක තමයි අප රට තුළ මේ ක්‍රියාන්විතයේදී පරිසර ආරක්ෂාව උදෙසා කැප වී කටයුතු කරන දෙපාර්ශවය බවට පත්වන්නේ රාජ්‍ය නිලධාරීන් බවට පත්වන්නේ. ඒ තුළ විශේෂ චරිත දෙකක් අද ස්වර්ණවාහිනී වෙනුවෙන් අප මැදිරියට කැඳවාගෙන එන්නට කටයුතු කළා. මා ආරම්භයේදීම ඔවුන් දෙපළ බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නටයි සූදානම් වෙන්නේ. පළමුව මේ තත්ත්වය තුළ මේ වැඩසටහනට සහභාගී වන හිටපු වන සංරක්ෂණ ජනරාල් ඒ වගේම පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන අනුර සතුරුසිංහ මහත්මාව අයිබෝන් කියලා බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා පළමුව අප මැදිරිය වෙනුවෙන්. ඒ වගේම තමයි එතුමන්ගෙන් පසුව අප පිළිගන්නට සූදානම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ව්‍යාපෘති සංරක්ෂක සම්බන්ධීකාරක ධම්මික පෑබොටුව මහත්මයා. අයිබෝන් කියලා ඔබතුමන්වත් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නට සූදානම්. මේ දෙදෙනා සමග මේ විද්වත් කතාව අප ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. මා සූදානම් ප්‍රවේශයක් ලබා ගන්නට අද සාකච්ඡාවට මේ ආකාරයෙන් මා මුලදිත් කිව් ආකාරයටම පරිසරයත් එක්ක මිනිසාගේ තිබුණු බැඳීම බිඳ වැටුණු තැනක අපි මේ අභියෝගයට මුහුණ දුන්නා දෝ කියන ප්‍රශ්නයට අපිට පිළිතුරු සොයන්නට සිද්ධ වෙලා තිබෙනවා. අකමැත්තෙන් හෝ මේ කාරණය පිළිගන්නට අපිට අද වන විට සිද්ධ වෙලා තිබෙනවා. ඊට හොඳම නිදර්ශනය තමයි බොහොමයක් දෙනා කතා කරන්නට පෙළඹුණා, බොහොමයක් දෙනා කතා කරන්නට උත්සාහ කළා. අද වෙනකොට මේ තත්වයක් එක්ක මිනිසුන් සිර වෙලා මිනිසුන් කූඩු වෙලා හැබැයි සතාසේ උපාවන් ගහකොළ බොහොම නිදහසේ හුස්ම ගන්නවා, ඔවුන් බොහොම නිදහසේ ජීවත් වෙනවා කියන කාරණාව. මේ තත්වයක් එක්ක අපිට යලි සිතා බලන්නට සිද්ධ වෙන තැනක අපි අසරණ වෙලා දෝ කියලා අපි නැවතත් කල්පනා කළ යුතුයි. එනිසා මා විශේෂයෙන්ම අනුර හිටපු වන සංරක්ෂණ ජනරාල්වරයා වශයෙන් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව රාජකාරී කළ චරිතයක්. ඒ නිසා ඔබ සතුව මේ සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති. අපි දන්නවා ලෝකෙම රටවල් සතුරුසිංහ මහත්මයා මේ වෙනකොට හුදකලා වෙලා ඔවුන් තනි වෙච්ච ජාතීන් බවට පත් වෙලා මේ තත්වයක් එක්ක ආර්ථිකයට විවිධාකාරයෙන් බලපෑම් මෙල්ල කරද්දී සතාසිව්පාව බොහොම නිදහස් වෙලා අපි දැක්කා. විශේෂයෙන් මේ වැඩි දුර යන්න ඕනේ නැහැ. කොළඹ ගෝල්ෆේස් එක බැලුවොත් තනකොළ ටික වවා ගන්න දැඩි උත්සාහයක නිරත වෙන්න අපිට සිද්ධ වුණා පහුගිය කාලේ. නමුත් ස්වභාවිකවම බොහොම ලස්සනට අපූර්වට මේ දේවල් සිද්ධ වෙලා මේ ධනාත්මක පැත්ත ගැන කතා කරොත් ආරම්භයේදීම හොඳ ප්‍රවේශයක් කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මම හිතන්නේ අපි අද කතා කරන මේ වසංගත තත්ත්වය
ගෝලීයව මම හිතන්නේ මුළු සම්පූර්ණ ගෝලීය ආර්ථිකයට විශේෂයෙන් බලපාලා තියෙනවා. අද මම හිතන්නේ ඒක නැගිටින්න බැරි තරම් ප්‍රශ්න වලට මුණ පාලා තියෙනවා. මේක මම හිතුවා අපි ඒ තත්ත්වයෙන් කතා කරලා ඊට පස්සේ අපි ලංකාවේ තත්ත්වයට එමු කියන එක. මොකද මේ ලෝක ආර්ථික සමුළුව ඒගොල්ලන්ගේ විශේෂ සැසිවාරයක් පැවැත්වුවා මේ වසංගත තත්ත්වය පිළිබඳ මේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ. ඒකෙදී ඒගොල්ල ප්‍රධාන කාරණා තුනක් සම්බන්ධයෙන් අදහස් යෝජනා ඉදිරිපත් කළා. ඒ වගේම සාකච්ඡා කරා. එකක් තමයි ඒගොල්ල ඒ අවස්ථාවේදී කතා කරපු එක කාරණයක් තමයි ස්වාභාවික පරිසරය සහ ආර්ථිකය කියන එක දෙකක් විදිහට. ඒ කියන්නේ දෙක එකින් එකට වෙන් වෙලා තමයි අපි අද සැලකන්නේ. ඒ වගේම ආර්ථික සංවර්ධනය ස්වාභාවික සම්පත් කෙරෙහි විශේෂ බලපෑමක් පීඩනයක් ඇති කරලා තියෙනවා කියන එක. දෙවෙනි කාරණය තමයි ඒගොල්ලෝ කිව්වේ මේ අපි කතා කරන ස්වාභාවික වනාන්තර පරිසරයේ නැත්නම් ස්වාභාවික වනාන්තර විනාශ කිරීම තුලින් විනාශ කිරීම හරහා වසංගත රෝග ලෝකයට ඇතුළු වීම වැඩි වෙලා තියෙනවා කියන එක. තුන්වෙනි කාරණය ඒගොල්ලෝ හොයලා බලලා කියනවා. ඒ වගේම අපි මුළු ලෝකේ ජනගහනයෙන් 50%කට වැඩිය ඍජුව හෝ මධ්‍යකාලීනව යැපෙන්නේ ස්වාභාවික වනාන්තර හෝ ස්වාභාවික පරිසරය මත කියලා. ඒ වගේම ඒගොල්ලෝ එතෙන්දි තව කාරණයක් කියනවා. ස්වාභාවික පරිසරය එහෙම නැත්නම් වනාන්තර සංරක්ෂණය සඳහා $1 එකක් වියදම් කරොත් ඒ සඳහා $9ක ප්‍රතිලාභයක් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ தත්ත්වය මත අද මම හිතන්නේ පරිසර විද්‍යාඥයන් විතරක් නෙමෙයි ආර්ථික විද්‍යාඥයන් ඒ වගේම සියලුම ජන කොට්ටාස විද්වත් කොට්ටාස අද කතා කරන්නේ මෙන්න මේ කාරණා දෙක. ඒ කියන්නේ ආර්ථික බලපෑම මත ආර්ථික පීඩනය මත එහෙම නැත්නම් සංවර්ධනයේ බලපෑම මත ස්වාභාවික පරිසරයට ඇතිලා තියෙන හානිය තමයි මූලික වෙලා තියෙන්නේ. මේ වගේ ව්‍යසන ලෝකයේ ඇති වෙන්නත් ඒ වගේම මේගොල්ලෝ කියනවා මේ අවස්ථාවේදී හරි අපි මේ පිළිබඳව හොයලා බලලා අපි යම්කිසි ප්‍රතිකර්ම යෙදුවේ නැත්නම් අනාගතයේදී අපිට මීට වැඩිය භයානක ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඔය தත්ත්වයට තමයි අද අපි මම හිතන්නේ අපි ශ්‍රී ලංකාවෙත් අපේ ආර්ථිකයට විශාල වශයෙන් බලපෑම් මෙල්ල වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ දැන් මේ අපේ රට පුංචි රටක් දූපත් රාජ්‍යයක් ඒ වගේම අපේ වනාන්තර ප්‍රමාණය බැලුවොත් මිලියන 2ක විතර ප්‍රමාණයක් මුළු භූමි ගහන එකකින්ද ලංකාවේ මේ ගෝලීය තත්ත්වය ලංකාවට බලපාන මිසක් ඇත්තටම ලංකාවෙන් මේ වගේ වසංගත රෝග ඇති වෙනවා කියන එකක් ගැන අපිට හිතන්න අමාරුයි. මොකද මේ හැම එකක්ම හැම වෛරසයක්ම ඇත්තටම දැන් මූල ප්‍රධාන වශයෙන් මේ කතාව ආරම්භ වෙද්දී මැලේරියා ගැන කතා කරොත් ඇමසන් වනාන්තරයේ විනාශ වීම පටන් ගත්තට පස්සේ තමයි මේගොල්ලෝ කියන්නේ මැලේරියා කියන මදුරුවා වසංගතය මුළු ලෝකෙටම ආවා කියලා. ඉතින් ඒ වගේ කාලෙන් කාලයට විවිධ රටවල් වලින් පරිසර පද්ධති හානි වෙද්දී මේවා ලෝකයට කියන්නේ එක රටකින් පටන් ගත්තාම මුළු ලෝකෙටම දියත් වෙනවා. ඉතින් අපිත් අර දේශගුණික විපර්යාස වලට වගේ අපේ වරදක් නැතුව අපිට මේවට මුණ පාන්න වෙලා තියෙනවා. ඒතකොට ඒ ගෝලීය තත්ත්වය. නමුත් ඊට පස්සේ අපි ලංකාව ගැන හිතද්දී ලංකාවේ අපිට තියෙනවා නමුත් රටට ආවේනික වෙනත් විවිධ ප්‍රශ්න මම හිතන්නේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට අපේ වනාන්තර පද්ධතිය ඒ වගේම අපේ අනිකුත් පරිසර පද්ධතීන් සම්බන්ධීකරණය කරගන්නේ කොහොමද කියන එක මේ ප්‍රශ්නයෙන් අපිට මොනවද අපිට හොයන්න පුළුවන් විසඳුම් කියන එකට තමයි අපි මම හිතන්නේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි හොඳ ප්‍රවේශයක් හොඳ ආරම්භයක් ලබා ගත්තා එතුමන් විශේෂයෙන්ම එතුමන් කියව ආකාරයටම අපි මේ වරද බාර ගන්න ඕනේ. අපි අනිවාර්යෙන් මේ වරද පිළිගත යුතුයි. මිනිසා අතින් සිද්ධ වෙච්ච වැරදක ප්‍රතිඵලයක් අද මිනිසාම භුක්ති විඳිනවා. ඒ නිසා අපි කොහොමද මේ දෙපැත්ත සමබර කරගන්නේ? එක පැත්තකින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් පෑබුටු මහත්මයා දෙසට මම යොමු වන්නේ එක්කෙනෙක් තර්ක කරන්න පුළුවන් යම් පාර්ශවයක් තර්ක කරන්න පුළුවන් අපි සංවර්ධනය වෙන්න ඕනේ අපි රටක් විදියට දියුණු වෙන්න ඕනේ මේ තත්ත්වෙත් එක්ක ඉස්සරහට යද්දී අපිට පරිසර පද්ධතීන් ගැන පොඩ්ඩක් අමතක කරන්න වෙනවා ඒවා එලිපෙහෙලි කරන්න අපිට සිද්ධ වෙනවා සතාසිය උපාව ගැන හිතුවොත් මනුස්සයා ගැන අමතක කරන්න සිද්ධ වෙනවා හැබැයි මේ දෙපැත්ත අපිට සමබර කරගන්න පුළුවන් අපි දකිනවා ලෝකයේ විවිධ රටවල් එහෙම සමබර කරගෙන Tamanගේ සාර්ථකත්වයට ළඟා වෙච්ච අවස්ථාවන් මේ තත්ත්වය කොහොමද මේ අරගලය කොහොමද අපි විසඳාගන්නේ පෑබුටු මහත්මයා? ඇත්තටම පරිසරය කියන්නේ අපි අවට තියෙන ජීවි අජීවි සියලුම දේ එකතුවක්. එතකොට ස්වාභාවික පරිසරය කියන්නේ ස්වාභාවිකව පවතින ජීවි අජීවි සහ ඒ වගේ භෞතික
වටපිටාවත් සියල්ල එකට ගත්තාම අපි ස්වාභාවික පරිසරය කියලා කියනවා. දැන් මිනිස්සාගේ අවශ්‍යතාව වෙනුවෙන් ඔබ පැහැදිලිව කිව්වා මේ සංවර්ධනය කියන එක අපිට අවශ්‍යයි. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. සංවර්ධනය අවශ්‍ය බව ඇත්ත. නමුත් අපි සංවර්ධනය කියන එක අපි සංවර්ධනය කියන වචනේ සරල අර්ථය ගත්තාම යම්කිසි ධනාත්මක වැඩි දියුණු කිරීමක් නැත්නම් වෙනස් කිරීමක් අපේ ප්‍රයෝජනය සඳහා යම්කිසි අපි ගත්තොත් කෘෂිකාර්මික ශාස්ත්‍රය නම් කෘෂිකාර්මික සංවර්ධනය. ඒකට කාර්මික ශාස්ත්‍රය නම් කාර්මික සංවර්ධනය. දැන් මේ වගේ එක එක ශාස්ත්‍රවල වැඩි දියුණු කිරීමක් තමයි අපි සංවර්ධනය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් සංවර්ධනය කරන්න අපි ගන්න උත්සාහයේදී අපේ මේ පරිසරය තුල ඉඳගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය අවකාශය, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මේ සියලු දේ අපේ පරිසරයෙන් තමයි ලබා ගන්න. දැන් මේ සංවර්ධන අවශ්‍යතාව වෙනුවෙන් මේ පරිසරයෙන් අපි ගන්නේ සීමිත වූ සම්පත්. දැන් සම්පත් කියන දේවල් අපි පැහැදිලිව දන්නවා අසීමිතව නැහැ. සීමිත කනිජ තෙල උනත්, වසිල ඉන්ධන උනත් අපි දන්නවා සීමිතයි. ඒ සීමිත සම්පත් වලින් අපි උත්සාහ කරනවා අසීමිත මිනිස් අවශ්‍යතා සපුරා ගන්න. ඔන්න ඔතන තමයි ගැටලුව එන්නේ. සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා සපුරා ගන්න යනකොට විවිධ ක්‍රමවේද උපයෝගී කර ගන්නවා. ඒ අසීමිත අවශ්‍යතා ඉෂ්ට කර ගන්න. දැන් මේක ගැන මහත්මා ගාන්ධිතුමා පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතුමා කියලා තියෙනවා Earth has enough to satisfy the need of the people but not the greed of the people. ඒ කියන්නේ අතරම ඒක කොච්චර ගැළපෙනවද මිනිස්සුන්ගේ කෑදරකමට සරිලන තරම් දේවල් මේ මහ පොළොවේ නැහැ. හැබැයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න අවශ්‍ය දේවල් මේ මහ පොළොවේ තියෙනවා. එතකොට අපි බලපුවම දැන් මෑත කාලීනව ගත්තාම ස්වභාවික ව්‍යසනයක් විදිහට අපිට ආසන්නයේම මතක තියෙන්නේ සුනාමි ව්‍යසනය. දැනට අවුරුදු 16කට විතර ප්‍රථම. ඒ ස්වාභාවික ව්‍යසන වලින් අපිට යම් යම් පාඩම් කියලා දුන්නා. වෙරළ තීරයේ මොන වගේ දේවල්ද නොකළ යුත්තේ. ඒ වෙරළ සංරක්ෂණය කෙරිච්ච ප්‍රදේශවල හානියවම වෙලා තිබුණා. එතකොට ඒ වගේම අපි දැක්කා දැන් මේ COVID-19 වසංගත තත්ත්වයේදී විශාල වශයෙන් මේ පරිසරය ගැන කතා කරනවා. දැන් අපිට දැන් අවුරුදු 16කට පස්සේ නැවතත් මේ පරිසරය ගැන කතා කරන මාතෘකාව ස්වභාව ධර්මයෙන් ඇති කරලා තියෙනවා. දැන් කෙටියෙන් දීර්ඝ වශයෙන් කියන්නේ නැතුව කෙටියෙන් කිව්වොත් අපි මේ අරගලයේදී අපි උත්සාහ කරන්න ඕනේ අපි සංවර්ධනය කියන එක ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මේ හැම දෙයක්ම මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි වෙන ජනගහනයට අවශ්‍යතා සපුරා ගන්න තමයි උත්සාහය කරන්නේ මේ සංවර්ධන යෝජනා ක්‍රම වලින්. හැබැයි අපි මේකේ පදනම යොදාගන්නේ අපේ ස්වභාවික පරිසර පද්ධතිය තුල ඉඳගෙන. ඒ පදනම දෙදරන විදියට සංවර්ධනය කරන්න ගියොත් සංවර්ධනය අසීමිතව කරන්න ගියොත් අපිට පැවැත්මක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපිට ව්‍යාපෘති තෝරා ගැනීමේදී ඒවයේ තියෙන බලපෑම් තක්සේරු කරලා ඒ බලපෑම් අවම වෙන විදිහට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සමහර ඒවා තියෙනවා කොහෙත්ම ක්‍රියාත්මක නොකළ යුතු ව්‍යාපෘති වශයෙන් ඒවයේ බලපෑම් ඊටම අධික නම් ඒ වගේ ව්‍යාපෘති අතහැරලා ඒ වෙනුවට විකල්ප වෙත යොමු වීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ විදිහට තමයි අපිට තිරසාර සංවර්ධනය කියන තැනකට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් මානව වර්ගයා ඊටම ඛේදජනක තත්වයකට ඇදවැටීම වළක්ව ගන්න බැරි වෙනවා. මම හිතන්නේ අපි බොහොම කල්පනාකාරීව මේ දෙපැත්ත විසඳා ගත යුතුයි. මේ දෙපාර්ශවයම අපිට එක හා සමානව වැදගත්. එතුමන් කිව්ව විදිහට සංවර්ධනයත් අපිට ඕනේ. හැබැයි ලෝකයේ පවතින අපේ රටේ පවතින පරිසර පද්ධතීන් විනාශ කරමින් ලබන්නා වූ සංවර්ධනය මොකක්ද? ඒ සැබෑ සංවර්ධනයක් නොවේ. සංවර්ධනය ගැන කතා කරපු නිසාම මා නැවතත් සතුරුසිංහ මහත්මයා වෙතට යොමු වන්නට කැමැති. විශේෂයෙන්ම අපි දන්නවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව ඔබතුමන්ලා වසර ගණනාවක් තිස්සේ ඒකාබද්ධ උත්සාහයක් දරනවා අපේ රටේ තිබෙන මේ පාරිසරික සම්පත් සංරක්ෂණයට සහ කළමනාකරණයට. ඇත්තටම මොකක්ද මෙතනදී පාරිසරික සම්පත් කළමනාකරණයේදී සහ මේ සංරක්ෂණයේදී ඇති වෙන වෙනස? ඒ වගේම මොකක්ද මේ හරහා රටට ලබා දෙන්නට පුළුවන් ප්‍රතිලාභය? මම හිතන්නේ අර අපේ පැබුටු මහත්මයා කිව්වා වගේ
මේ අපි කතා කරන්න ව්‍යාපෘතිය ගැන කතා කරමු. මොකද මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ වන සංරක්ෂණ සහ වන ජීවි සංරක්ෂණ කියන දෙපාර්තමේන්තු දෙකම ඒකාබද්ධව. ඉතින් අපි මේ දෙපාර්තමේන්තු දෙකේම ක්‍රියාකාරකම් ගැන තමයි අපි සලකලා බලන්නේ. ඒකින්ද මම පොදුවේ කතා කරන්නම්. මේ ව්‍යාපෘතියේ පළවෙනි අංගය තමයි අපි කතා කරන නියාමක මට්ටමේ භූදර්ශන සැලසුම් සකස් කිරීම. ඒ කියන්නේ මේ ඒක බැලුවොත් ඇත්තටම අපි මූලික වශයෙන් අදහස් කරගන්නවා නම් යම්කිසි සංරක්ෂණ ප්‍රදේශයක් ඒ සංරක්ෂණ ප්‍රදේශයට බලපාන අපි හිතමු සිංහරාජ වනාන්තරය කියලා. එතකොට සිංහරාජ වනාන්තරයට බලපාන සිංහරාජ වනාන්තරයේ පැවැත්මට බලපාන තව විශාල ප්‍රදේශයක් එළියේ තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලින් ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක් තියෙන්න පුළුවන්. රත්නපුර, කළුතර, මාතර, ගාල්ල වගේ දිස්ත්‍රික් වල ඒ අවට ඉන්න මහ ජනතාවගේ යම්කිසි ක්‍රියාකාරකමක්. එහෙම නැත්නම් ඒ අවට තියෙන අපි හිතමු ප්‍රාදේශීය නිලධාරී කාර්යාලවල නැත්නම් කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අපි හිතමු තේ සංවර්ධන මණ්ඩලයේ යම්කිසි ක්‍රියාකාරකමක් හින්දා ඒ වනාන්තරයේ පැවැත්මට මොකක් හරි බලපෑමක් තියෙනවා. අන්න ඒ ප්‍රදේශ අඳුරගෙන සම්පූර්ණ බලපෑම් සහිත ප්‍රදේශය අඳුරගෙන අපි කතා කරනවා ඒකාබද්ධ සංවර්ධන සැලසුමක් සකස් කරන්න. ඒ අභියෝග හඳුනා ගනිමින් ඒ අභියෝග හඳුනා ගනිමින් අපි ඒකදී මුලින්ම කරන්නේ අපි අඳුරගත්තට පස්සේ මෙන්න මේක තමයි මේ සංරක්ෂණය කළ යුතු ප්‍රදේශය කියලා. ඒ සංරක්ෂණ කළ යුතු ප්‍රදේශයට බලපාන විවිධාකාර ක්‍රියාකාරකම් අපි සිතියම්ගත කරනවා. ඒ සිතියම්ගත කරාට පස්සේ අපි අදාළ වෙන පාර්ශ්ව කරුවන් හඳුනා ගන්නවා. එතකොට මේ සියලුම දෙනා ඒකාබද්ධව අපි සැලසුම සකස් කරනවා තව අවුරුදු ගණනාවක් යනතුරු දීර්ඝ කාලීනව මේ අනිකුත් ක්‍රියාකාරකම් මේ වනාන්තරයේ එහෙම නැත්නම් මේ සංරක්ෂණ ප්‍රදේශයේ පැවැත්ම තහවුරු කිරීමට විය යුත්තේ කොයි විදිහටද කියන්නේ. ඒ කියන්නේ කෘෂිකාර්මික කටයුතු කරනවා නම් ඒ කෘෂිකාර්මික කටයුතු කොයි විදිහටද කරන්න ඕනේ. මොන විදිහේ ක්‍රියාකාරකම් කළ යුතුද නොකළ යුතුද ආදී වශයෙන්. ඉතින් ඒක තමයි මේ අපි මුලින්ම මේ ව්‍යාපෘතියේ පළවෙනි අංගය විදිහට අපි සලකන්නේ මේ රටට අලුත් දෙයක් එහෙම නැත්නම් නියාමක මට්ටමේ භූ දර්ශන සැලසුම් දෙකක් සකස් කරනවා. එකක් තෙත් කලාපයට එකක් වියලි කලාපයට. ඒතකොට තෙත් කලාපයක අපි මූලික කරගෙන තියෙන සිංහරාජ සංකීර්ණය. ඒ වගේම වියලි කලාපයක අපි මූලික කරගෙන තියෙන්නේ හුරුළු මින්නේරිය ගිරිතලය කියන වනජීවී සංරක්ෂණ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආරක්ෂක ප්‍රදේශ වට කරගත්ත ත්‍රිකුණාමලය අනුරාධපුර සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක එකතු කරගෙන. ඉතින් මේ ව්‍යාපෘතිය එක කාරණයක්. ඊළඟට දෙවනුව අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් මොකද මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පාරිසරික ප්‍රශ්නයක් ඒ වගේම ආර්ථික සමාජීය දේශපාලන පක්ෂ මේ කාරණයක් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ව්‍යාපෘතිය මගින් කරන්න පුළුවන් දේවල් මොනවද? මොකද අලි මිනිස් ගැටුම හින්දා මම හිතන්නේ විශාල වශයෙන් මනුෂ්‍ය ජීවිතත් ඒ වගේම උන්ගේ දේපලත් විනාශ වෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද පිළිබඳව අපි හොයලා බලනවා. ඒ වගේම ඔය අපි කතා කරන අපි හඳුනාගත් සංරක්ෂණ ප්‍රදේශ එහෙම නැත්නම් ආරක්ෂණ ප්‍රදේශ ජාලයේ අවට ඉන්න මහ ජනතාවගේ ජීවන තත්ත්වය කොයි විදිහටද අපි වැඩි දියුණු කරන්නේ කියලා. මොකද හුඟක් කලාවට මේ මහ ජනතාව යැපෙන්නේ ස්වාභාවික වනාන්තරයේ මැදට. ඉතින් ඒක ධනාත්මක යැපීමක් වෙන්නත් පුළුවන් ඍණාත්මක සියලු පාර්ශවවල ඉන්ද්‍රසෝ විනසයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට එතෙන්දී අපි හොයලා බලනවා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා හිටවන්න කොයි විදිහේ දේවල් ව්‍යාපෘතිය මගින් කරන්න ඕන කියලා. ඉතින් අපි ඒව අඳුර ගන්නවා. ඔවුන් සමග එකතු වෙලා සැලසුම් සකස් කරලා ඒක අඳුර ගන්නවා. ඊළඟට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු අපි කරනවා. ඊළඟ අංගයේදී එහෙම තුන්වෙනි කොටසේදී අපි බලනවා මේ වනාන්තරවත් එහෙම නැත්නම් පරිසර පද්ධතිය ඇතුලේ අඳුරගත්ත පරිසර පද්ධතිය ඇතුලේ මොනවද ජීවින්ගේ වාසස්ථාන වැඩි දියුණු කිරීම සඳහා ප්‍රයත්න කළ යුත්තේ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් යාල වගේ ප්‍රදේශවල අපිට වැව් හදන්න වෙලා තියෙනවා. මොකද හුඟක් උයලි කාලේ වලට ඔයගොල්ලන්ට සතුන්ට වතුර ලැබෙන්නේ නැහැ. ඒ වගේ නොයෙකුත් ඒ වගේම සමහර තැන්වල කටු අන්දර වගේ එහෙම නැත්නම් අර වෙනත් විවිධ ආක්‍රමණශීල ශාක හැදෙනවා. ඒතර ඒවා ඉවත් කිරීම අපි කරනවා. ඒ වගේම නරඹන්නන්ට අවශ්‍ය වෙනවා මාර්ග පහසුකම්. ඒතර අපි මේ මාර්ග පහසුකම් සකස් කරනවා. ඉතින් ඒ වගේ හඳුනා ගන්නා ලද ක්‍රියාකාරකම් ගණනාවක් මේ මගින් කරනවා. ඒ වගේම
දෙපාර්තමේන්තු දෙකේම ධාරිතාව වැඩි දියුණු කිරීම එකක් පුහුණු වැඩසටහන තුමාලාට විශාල දායකත්වයක් අවශ්‍යයි මේ ක්‍රියාවලිය ටිකක් බරපතල ක්‍රියාවලියක් නිසා. පුහුණු වැඩ කටයුතු කිරීම පුහුණු වීම වැඩි කිරීමෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කරනවා, කුසලතා වැඩි දියුණු කරනවා. ඒ වගේම උන්ට තියෙන ප්‍රශ්න ඒ කියන්නේ විශේෂයෙන් වත් දෙලාවට ආයතනික පහසුකම්, නිල නිවාස වගේ දේවල් ඉදිකිරීමත් අපි කරනවා. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා වන විද්‍යායතනයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකම පුහුණු ආයතනය, ඒ වගේම වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පරිශන හා පුහුණු ආයතනය සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කරලා අලුත් අංග එකතු කරලා ඒවා අපි ජාත්‍යන්තර මට්ටමට එන ප්‍රමාණයට සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතියට. හොඳයි සතුරුසිංහ මහත්මයා සඳහන් කළ ආකාරයටම මේ ඉතා විශාල ව්‍යාපෘතියක් විශේෂම කාරණාව බවට පත්වන්නේ සියලු පාර්ශවවලට අසාධාරණයක් නොවන ආකාරයට මේ හැමදේම බේරාගෙන තමයි අපිට මේ ගමන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබතුමන් සඳහන් කරපු කතාවේදී මේ අලිමිනිස් ගැටුම ගැන කතාවක් මතු වුණා. මේ අලිමිනිස් ගැටුම තමයි මේ වන සංරක්ෂණයේදී ඒ වගේම පාරිසරික පද්ධතීන් කළමනාකරණය කර ගැනීමේදී අපට විශාල අභියෝගයක් බවට පත් වී තිබෙන්නේ. පෑබුටු මහත්මයා අපි මේ දවස්වල විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපි ප්‍රවෘත්ති වාර්තාකරුවන් විදිහට ප්‍රවෘත්තිත් එක්ක බැඳිච්ච ජීවිත විදිහට අපි දකිනවා සාමාන්‍යයෙන් අපේ රටේ විවිධ ප්‍රදේශවල විවිධ පළාත්වල මේ අලිමිනිස් ගැටුමට ඕනෑ තරම් උදාහරණ අපිට දිනෙන් දින වාර්තා කරන්න සිද්ධ වුණු යුගයක් තිබුණා. නමුත් මේ වසංගත තත්වයක් එක්ක මේ දිනවල අපිට මේ නඩු හබය වැඩිපුර අහන්නට දකින්නට ලැබුණේ නැහැ. ඇයි මේ කාරණය මෙහෙම වෙන්නේ සහ මේ සහජීවනයේ දීර්ඝකාලීනව ඇති කරන්න අපි මොන වගේ වැඩපිළිවෙලකටද යා යුත්තේ? අතරම ඔබ ඉදිරිපත් කරපු කාරණේ වැදගත්ම කොටස තමයි මේ සහජීවනයේ දීර්ඝකාලීනව ගෙනියන්න පුළුවන් කොහොමද කියන එක. මොකද එතනින් අදහසක් ඇති වෙනවා. දැන් මේ ප්‍රකාශය තුළ තියෙනවා මේ දැන් යම්කිසි සහජීවනයක් තියෙන බව. මොකද මේ වෙලාවේ අපි කෙලින්ම මේ වනසත්ව මිනිස් ගැටුම් කියන එකෙන් ප්‍රධානම ගැටුම තියෙන්නේ මිනිසා සහ වන අලි අතර තියෙන මේ අලි මිනිස් ගැටුමනේ. එතකොට අපි ඒක ගැන බැලුවොත් මේ දෙගොල්ලන්ටම අවශ්‍ය සම්පත් තියෙන්නේ මේගොල්ලන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නේ මේ පරිසරයෙන්. එතෙන්දී මිනිසා ඉදිරියෙන් ඉන්නවා. හැබැයි බුද්ධිමත් සතෙක් විදිහට වන අලි ඒගොල්ලත් කැමති නැහැ පරාජය වෙන්න. අනික් සත්තු වගේ නෙමෙයි ඒගොල්ලත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාව සපුරා ගන්න විවිධ උපක්‍රම යොදා ගන්නවා. ඒකට දැන් වනාන්තර ප්‍රදේශ සංවර්ධන ක්‍රියාකාරකම් වෙනුවෙන් එලිපෙලි වෙලා අද වෙනකොට අපි දන්නවා වනාන්තර ප්‍රමාණය 30%කටත් අඩු ප්‍රමාණයක් දක්වා පහත වැටලා තියෙනවා. දැන් වන අලින්ගේ ව්‍යාප්තිය ගැන බලපුවම ලංකාවේ දැන් ඔය තෙත් කලාපයේ හැටියට ගත්තාම රත්නපුර දිස්ත්‍රික්කයට අයිති වෙන ඔය කල්තොට ප්‍රදේශයේ ඉන්න උඩවලවේ උද්‍යානයේ ඉන්න අලි ටික ඊළඟට සිංහරාජයේ ඉන්න අලි අරුණහාම ශ්‍රීපාද අඩවියේ ඉන්න අලි 10-15 දෙනෙක් ඒ ඇරෙන්න අනෙක් සියලුම අලි දැන් ලංකාවේ අපේ ඇස්තමේන්තුගත අලි ගානේ 6000ක් විතර සංඛ්‍යාවක් ඒ වැඩි ප්‍රමාණයක් අලි ඉන්නේ වියලි කලාපයේ. එතකොට මේ ප්‍රදේශවල මේගොල්ලන් මිනිස්සුත් එක්ක ගැටීම් ඇති කර ගන්නවා. දැන් ඒ ගැටීම ඇති වෙන්නේ මිනිස්සු සහ අලි දෙගොල්ලම ක්‍රියාකාරී මට්ටමේ ඉන්නකොට. දැන් මේ COVID-19 වසංගත තත්ත්වය තුල මිනිස්සු ලොක්ඩවුන් වෙලා තියෙනවා. ඒගොල්ලන් අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ දැන් ගෙවල් වලට සීමා වෙලා ඉන්නේ. මේක එක් පාර්ශවයක් පසුබැස්ස හා සමානයි. දැන් මානව මෙතෙක්කල් ඉදිරියෙන් හිටපු මිනිසා දැන් නිවාස වලට කොටු වෙලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් සීමා වෙලා ඒගොල්ල වෙනදා වගේ දැන් රෑ දවල් දෙකේ ගමන් කරන්නේ නැහැ. නොයෙකුත් කටයුතු වල යෙදෙන්නේ නැහැ. එතකොට දැන් වනාලින්ට පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් වතුර ටික හොයාගන්න, කැම ටික හොයාගන්න, ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික අලිමංකඩවල් පාවිච්චි කරලා සාම්ප්‍රදායික ඒගොල්ලන්ගේ වනමම්පෙත් පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ සංචරණ රටාවන් බාධාවක් නැතුව කරගන්න. එතකොට වනාලින්ට බාධා වෙන තරමට මිනිස්සුන්ගේ වනාලින්ගෙන් මිනිස්සුන්ට වෙන කරදර වැඩි. දැන් එතකොට වනාලින්ට හිරිහැරවන ප්‍රමාණය මේ තත්ත්වය තුල අඩු වුණ නිසා දැන් වනාලින්ගෙන් මිනිස්සුන්ට වෙන හානිත් සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා තියෙනවා. හැබැයි මේක අපි පැහැදිලිවම දන්නවා මේක తాවකාලික සිදුවීම් මාලාවක්.
නැවතත් යථා තත්ත්වයට රටපත් වුණාම මිනිස් ගැටුම කියන එක බහුල වශයෙන් වාර්තා වෙන්න පුළුවන් අපි සාධනීය මැදිහත් වීමක් නොකළොත්. ඒ සාධනීය මැදිහත් වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපෘතිය තුළ අලිමිනිස් සහජීවනය කියන සංරචකය තුළ. අලිමිනිස් සහජීවනය කියලා කිව්වහම ඇත්තටම මෙතෙන්දී එක්වරම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේ කොහොමද මේ සහජීවනය ඇති වෙන්නේ මේ දෙකොල්ලම ගහමරා ගන්නව නේද කියලා. හැබැයි අපි බලන්න ඕනේ මේ මොකටද මේ ගහමරා ගන්නෙ? දැන් අලියට තියෙන සීමිත අවශ්‍යතා ටිකක්. එයාට කැම ටික තිබ්බනම්, එයාට ඉන්ද ප්‍රදේශය තිබ්බනම්, අතරම මේ ආහාර, ජලය සහ ආවරණය කියන මූලික අවශ්‍යතා තමයි සත්තුන්ට තියෙන්නේ. ෆුඩ්, කවර් and water. මිනිසුන්ට ඊට වැඩිය හුඟක් අවශ්‍යතා තියෙනවා. එතකොට දැන් මේ සහජීවනය ඇති කරද්දී අපි මේ දෙපාර්ශ්වයෙන් එල්ල වෙන තර්ජන ප්‍රධාන වශයෙන් අපි දකිනවා ජීවිත හානි, දේපල හානි, ශාරීරික හානි, ඒ වගේ දෙපාර්ශ්වයට දැන් අලි සාමාන්‍යයෙන් ජීවිත හානි, අලින්ගේ ජීවිත හානි ගත්තාම පසුගිය වර්ෂයේ 400කට අධික සංඛ්‍යාවක් අලි මිය ගියා. දැන් මේ මිය ගිය සියලුම අලි මිය ගියේ අලිමිනිස් ගැටුම නිසා නෙමෙයි. නමුත් බහුතරයක් අලිමිනිස් ගැටුමේ ප්‍රතිඵල. එතකොට මිනිස් මරණ ගත්තාම අලින් පහර දීලා මිනිස්සු මරණ සංඛ්‍යාව ගත්තාම පහුගිය වර්ෂයේ 122ක් වගේ සංඛ්‍යාවක් මිනිස් මරණ වාර්තා වෙලා තිනවා වනාලින්ගේ පහර දීම නිසා. ඒකට දැන් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ සහජීවනයේට මග විවර කරනකොට කොහොමද මේ දෙගොල්ලන්ට තියෙන හානි අවම කරන්න කියලා. දැන් අපි ඉස්සෙල්ලාම අලියට මිනිහගෙන් තියෙන හානිය අවම කරන්න පටන් ගත්තොත් මේ වැඩ කටයුත්තට මිනිසුන්ගේ සහාය ලැබෙන්නේ නැහැ. මිනිසුන්ගේ සහාය ලැබෙන්නේ නැති කිසිම කාර්යයක් අපිට සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම ඉස්සෙල්ලාම මේ ව්‍යාපෘතියේ අලිමිනිස් සහජීවනය කියන එක ඉලක්ක කරගන්නේ ජීවනෝපාය සුරක්ෂාව සඳහා. එහෙම නැත්නම් ජීවනෝපාය ආරක්ෂා කිරීම සඳහා අලිමිනිස් සහජීවනය කියලා තමයි මේ උපසංරචකේ නම් කරලා තියෙන්නේ. එතනින් අපි අදහස් කරන්නේ මිනිසුන්ගේ ජීවනෝපාය ආරක්ෂා කරලා දීලා ඒගොල්ලන්ගෙන් වනාලින්ට වෙන හානිය අවම කරන අතරතුර දැන් ඔය මිනිස්සු හානි කරපුවාමනේ ඔක මතක තියාගෙන මේ බුද්ධිමත් සත්‍යය මේ එලවෙලව පහර දෙන්නේ. දැන් හානිය අඩු වෙනවත් එක්කම අලියා මිනිස්සුන්ට තියෙන වෛරය අඩු වෙලා මිනිස්සුන්ට පහර දෙන එක අඩු වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මේ ගැන මම හිතන්නේ අපි ව්‍යාපෘතියෙන් සකස් කරපු වීඩියෝ දර්ශනයක් නරඹලා තවදුරටත් කතා කළොත් හොඳයි කියලා හිතනවා. මම හිතන්නේ අපි ඒ වීඩියෝ දර්ශනයට යොමු වීම හොඳයි. දිනෙන් දින උග්‍රවන අලිමිනිස් ගැටුම අලිමිනිස් සහජීවනයක් බවට පත් කරන්නට අද වන විට කටයුතු සංවිධානය වෙමින් පවතී. පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරන ව්‍යාපෘති ඊට මඟ පාදයි. අලිමිනිස් සහජීවනය යනු සංකීර්ණ ක්‍රියාවලියකි. ඊට ප්‍රජාවගේ පූර්ණ සහයද විවිධ පාර්ශවකරුවන්ගේ දායකත්වයද විශේෂයෙන් ප්‍රාදේශීය පරිපාලනයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයද අනිවාර්ය අත්‍යවශ්‍ය සාධකයකි. මිනිස් ජීවිත දේපොළ ආරක්ෂා කර දීම පළමු කාර්යය ලෙස සලකා ජාතික සම්පතක් වන අලියතුන්ගේ දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කිරීම ව්‍යාපෘති අරමුණයි. ඒ අනුව දෙපාර්ශවයේම එකම භූමි ප්‍රදේශයක ජීවත් වන අයුරුත් වන අලීන් හානිකර සාධකයක් නොව ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සම්පතක් බවට පත් කරගන්නේ කෙසේද යන්නත් මෙමගින් ප්‍රජාවට දැනුම් දෙයි. නදියා දීගෙන වගේ දීගෙන මෙතන අලියනවා කියලා හෙන්නේ නැද්ද තොවිට කියනවා. අපි ඒගොල්ලන්ගේ ගමටද ගියේ එහෙම නැත්නම් ඒගොල්ලෝ අපේ ගමටද ආවේ. අපි මේ කැලෑවල් වල ජීවත් වුණොත් රැකියා දසදහස් ගාණක් බිහි කරන්න පුළුවන්. ඕන් එක්කෙනෙක් දෙන්නෙක් අලියෝ පෙන්න. තව කට්ටියක් අලියෝ බලන්න ඉන්න සුද්දන්ට කෑම හදනවා. එතකොට හෝටල් හදනවා. තව විසිතුරු බලන්න හදනවා. මට තේරෙනවා. උඹලා අපිට සම්පත. අපි දැන් වෙන ගමකට ගිහින් මේ කතාව කියමු. ඔව්. අපි ඒ ගමේට ගිහිල්ලා කියමු තමන්ගේ කැලෑවවත් සත්තුවත්
තමන්වත් නැති කරගන්න එපා කියලා. මෙම සහජීවන ක්‍රියාවලියේදී වනාලීන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රජාව සහභාගී විය යුතුය. විශේෂයෙන්ම වන අලීන්ගේ ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වැව්වලට පැමිණීමට ඇති ප්‍රවේශ මාර්ගයන්හි බාධක ඉවත් කළ යුතුය. ජලය මෙන්ම ආහාරද සොයා ගැනීමේ පහසුව පිණිස ඇති අවකාශයන් හැකිතාක් දුරට පුළුල් කිරීම සඳහා වී වගා කරනු ලබන කුඹුරු බිම් අස්වනු නෙලා ගන්නා තෙක් පමණක් తాවකාලික වගා වැටක් මගින් ආරක්ෂා කිරීම ප්‍රමාණවත්ය. తాවකාලික වගා වැට වී අස්වනු නෙලීමෙන් පසු ගලවා ඊළඟ කන්නේදී පාවිච්චිය සඳහා තබාගත හැකියි. වැට ගැලවීමෙන් පසු කුඹුරේ ඉපනැල්ල ආහාර වශයෙන් ගැනීමට ලැබෙන බැවින් වනාලීන්ගේ ආහාර ගැටලුවට ඉන් සුළුවෙන් හෝ විසඳුමක් ලැබේ. මේ ආකාරයට වෙනත් භෝගවලද අස්වනු නෙලා ගැනීමෙන් පසු ඉතිරි භෝග අවශේෂ ආහාරයට ගැනීමට අලින්ට ඉඩ සලසා දීමෙන් ආහාර සොයා වනාලීන් ගෙවතුවලට පැමිණීම අවම කර ගැනීමට හැකිවනු ඇත. වන උද්‍යාන තුළ සතුන්ගේ ධාරිතාවය මේ වන විට ඉක්මවා ගොස් තිබීම නිසා ගෘහස්තව ඇති කරනු ලබන ගවයන් එළුවන් වන උද්‍යාන තුළට මුදා නොහැරීමටද ප්‍රජාව වග බලාගත යුතුය. අලිමිනිස් සහජීවනය යථාර්ථයක් කර ගැනීමට සහාය වනු පිණිස පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමනාකරන ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය විදුලි වැට හා తాවකාලික වගා වැට ඉදිකර ගැනීම සඳහා මෙන්ම එම ගම්වල ජීවනෝපාය සංවර්ධනයටද මූල්‍යාධාර සපයනු ලැබේ. ඉදිකරනු ලබන ග්‍රාමීය විදුලි වැටේ ඵලදායීතාව තවදුරටත් වැඩි කර ගැනීම පිණිස ප්‍රජාව විසින් වැටෙහි නඩත්තු කටයුතු සිදු කරගත යුතුය. වැටට සමාන්තරව ජීව වැටක් ස්ථාපිත කිරීමත් එම ජීව වැට අලීන් ප්‍රිය නොකරන හණු දෙහිවැනි ශාක විශේෂ යොදා ගැනීම වඩාත් ඵලදායක වන අතර දෙහිවැට මගින් අමතර ආර්ථික වාසියක්ද අත්කරගත හැකිය. මේ මෙසි පාලනයේද වන අලි විකර්ශනය කිරීම පිණිස විදුලි වැට ආසන්නයේ ඉදි කළ හැකි අමතර වාසි ලැබෙන කර්මාන්තයකි. මේ තුලින් වන අලින් ගම් වැදීම අවම කර ගැනීමට හැකිවන අතරම ආර්ථික වාසියක්ද අත්කර ගැනීමට මඟ සැලසෙනු ඇත. තම කෙටි කාලයකින් ඒ සාරාංශයක් හැටියට අපි බැලුවේ කොහොමද මේ සහජීවනය කියන එක මේක සංකීර්ණ ක්‍රියාවලිය. සංකීර්ණ කියන්නේ අපිට මේක සතියකින් දෙකකින් මාසෙකින් අවුරුද්දකින් මේ සහජීවනය ඇති කරන්න බෑ. හැබැයි අපි ඒ ප්‍රවේශය අරගෙන යම්කිසි කාලයක් ඒ දිශානතිය ඔස්සේ මේ කටයුතු කරගෙන ගියාම අපිට පුළුවන් වෙනවා මේ වෛරය තවදුරටත් වෛරයක් නොවන මට්ටමට ගේන්න. දැන් ව්‍යාපෘතියෙන් ආරම්භයක් විදිහට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ කියපු ප්‍රජා විදුලි වැටවල්, ඒ කියන්නේ ග්‍රාමීය විදුලි වැටවල් කීපයක් ඉදි කරලා සාර්ථකව පවත්වාගෙන යනවා. ඒ වගේම අපි කුඹුරු සඳහා తాවකාලික විදුලි වැටවල් ඉදි කරන්නත් අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව ව්‍යාපෘතියෙන් ජීවනෝපාය සංවර්ධනයටත් මුදල් වෙන් කරලා තියෙනවා. මීට අමතරව ව්‍යාපෘතිය යටතේ අලින්ගෙන් සිදුවෙන අනතුරු අවම කරගන්න పూర్ව අනතුරු ඇඟවීමේ පද්ධතිය. එහෙම නැත්නම් early warning systems අපි ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඇත්තටම අධ්‍යයනයක් වශයෙන් පර්යේෂණ මට්ටමින් ආරම්භ කරලා ඒකේ සාර්ථකත්වය මත ඒවා හඳුන්වලා දෙන්න. ඊටත් අමතරව වගාහානි රක්ෂණ ක්‍රමයක් සම්බන්ධයෙන් දැනට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය කරගෙන යනවා පර්යේෂණාත්මක කටයුත්තක්. ඒකටත් දායකත්වය ලබා දෙනවා ව්‍යාපෘතියෙන්. මේ වගේ පැති ගණනාවකින් අලිමිනිස් කැටුමට ඉස්සර එකම විසඳුම විදියට දැක්ක විදුලි වැට වෙනුවට ශ්‍රේෂ්ඨ කීපයක් සම්බන්ධ කරගෙන මේකට දීර්ඝකාලීනව සහජීවනයක් ඇති කරන්න පුළුවන් විදිහේ විසඳුමක් ගේන්න තමයි ව්‍යාපෘතිය යටතේ කටයුතු කරමින් ඉන්නේ. හොඳයි, අපේ රටේ පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම සහ මේ ව්‍යාපෘතිය හරහා ඊට ලබා දෙන දායකත්වය පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු. මේ කෙටි විරාමයෙන් අනතුරුව.
පරිසරයට ඉඩදී ඔබ හුදකලා වන්න. ඔබේ හුදකලාව මේ මොහොතේ ජාතික සේවයකි. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරන ව්‍යාපෘතියේ පණිවිඩයකි. සතියක් ඇතුළත සියලු සමීක්ෂණ වාර්තා අතුරින් අංක එකේ පත්තර වැඩසටහන ලෙසද අන්තර්ජාලය ඔස්සේ වැඩිම ප්‍රතිචාර ලැබූ වැඩසටහන ලෙසද ස්වර්ණවාහිනී පත්තරේ ජනතා සම්මානයට අපව අංක එකට ඔසවා තැබූ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබට ස්වර්ණවාහිනියේ උත්තමාචාරය. ඔබ අවට පරිසර පද්ධතිය ගැන කොතරම් සැලකිලිමත්ද? ඔබේ සැලකිලිමත් භාවය ඔබත් රටත් ලෝකයත් ආරක්ෂා කරයි. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරන ව්‍යාපෘතියේ පණිවිඩයකි. මුළු ලෝකෙම ඇන හිටලා අපේ ජීවිතත් නතර වෙලා නැවතුන තැනින් පටන් ගන්න නම් අලුත් විදියට හිතන්න වෙනවා. හැදෙන අපේ රට කොරෝනා නිසා නතර වෙයිද? රට හදන විදිහ ගැන අලුත් විදියට සංවාද කරමුද? හැදෙන රට කොරෝනා අභියෝගයෙන් පසු හදන හැටි ගැන අලුත් තාලෙක මතවාදී සංවාදය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සමග හෙට රාත්‍රී 10ට සජීවීව ශ්‍රී ලංකා නෙක්ස්ට්. පරිසරයට ඉඩදී ඔබ හුදකලා වන්න. ඔබේ හුදකලාව මේ මොහොතේ ජාතික සේවයකි. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරන ව්‍යාපෘතියේ පණිවිඩයකි. COVID-19 පරදවමු. මේ පවතින වසංගත තත්ත්වය නිමාවක් දැකීමත් එක්ක ඊට පස්සේ රටක් විදියට සංවර්ධනය වීමේදී අපේ රටේ පරිසර පද්ධතීන් සංරක්ෂණය සහ කළමනාකරණය කිරීමේ අපි කතා කරමින් හිටපු මේ ව්‍යාපෘතියෙන් අපිට ලබාගත හැකි දායකත්වය කොයි වගේද කියන දේ පිළිබඳවයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. හිටපු වන සංරක්ෂණ ජෙනරාල් අනුර සතුරුසිංහ මහතාටයි මා යොමු වන්නේ නැවතත්. මේ ව්‍යාපෘතිය හරහා අපිට පුළුවන් වේද රටක් විදියට නැගී සිටීමේ මේ කාර්යය තුළ ඊට ඍජු දායකත්වයක් ලබා ගන්න? ඔව් මම හිතන්නේ ඍජු දායකත්වයක් විදිහට අපි අද කතා කරනකොට අපේ රට විශේෂයෙන් ආර්ථික වශයෙන් විශාල වශයෙන් වැටිලා තියෙන්නේ. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව එදිනදා ජීවත් වෙන්න වැඩ දවස වෙනුවෙන් යම්කිසි මෙහෙයක් කරලා ආදායමක් ලැබපු ජනතාව විශාල ප්‍රශ්න වලට මුහුණ පාලා තියෙනවා. ඊට අමතරව දැන් ඔවුන්ගේ කෘෂි අස්වැන්න වලට හානි පැමිණෙනවා නම් විශේෂයෙන් වනාලින්ගෙන් ඒකත් උන්ට ගැටලුවක් ඉස්සරහට. මොකද අර කබලෙන් වැටලා ඉන්න අවස්ථාවක ඒක තවදුරටත් මේ වෙනවා. ඉතින් මෙන්න මේ හින්දා තමයි අපි අර අපේ විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායන වැඩි දියුණු කිරීම යටතේ අපි සාමාන්‍යයෙන් මේ වෙනකොට රුපියල් මිලියන 1000කට රුපියල් මිලියන 900ක් විතර වගේ ප්‍රමාණයක් අපි අඳුරගෙන තියෙනවා මේ යටතේ මේ ව්‍යාපෘතිය මගින් ජනතාවට ලබා දෙන්න විවිධ ක්‍රියාකාරකම් යටතේ. මේ ක්‍රියාකාරකම් අර ව්‍යාපෘතිය සියලුම අංශ හරහා ජනතාව සහභාගී කරගන්න. එහෙම නැත්නම් අපි කියනවා ඒකට කමියුනිටි එන්ගේජ්මන්ට් කියලා, ප්‍රජා සහභාගීත්වය කරන වැඩසටහන. ඉතින් අපි මේ වැඩසටහන් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න අපි අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා ඔවුන්ට මේ මුදල් ප්‍රමාණය ලබා දීම සඳහා. සතුරුසිංහ මහත්මයා ඊළඟට දැන් මේ ව්‍යාපෘතිය හරහාම අපි දන්නවා ගෙවතු වගා දසලක්ෂයක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් රජය මේ වන විටත් ආරම්භ කරලා තිබෙනවා. ඔබ ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතිය හරහාත් මේ කාරණාව කෙරෙහි අවධානයක් දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම මොකද දැන් මේ මම කිව්ව වැඩසටහන යටතේ එකක් තමයි මම කලින් කිව්වේ අර සංරක්ෂණ ප්‍රදේශවලට ඉන්න ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම. මෙතෙන්දී ගෙවතු වනමගා වැඩසටහන කියන්නේ ඔවුන්ට ඕන වෙන එකක් නැහැ අලියා සමග ගැටෙන්න වනාන්තරයට ගිහිල්ලා එතන. ඔව් මොකද දැන් ඇත්තටම අපි මේ ව්‍යාපෘති පටන් ගත්තට පස්සේ මේක ඉතාමත් හොඳින් කරගෙන ආව උදාහරණයක් හැටියට කියනවා නම් මධ්‍යම පළාතේ ගිය අවුරුද්දේ හොඳම ගෙවත්ත විදිහට හඳුනාගත්තේ අපේ ව්‍යාපෘතියත් එක්ක වැඩ කරපු කාන්තාවකගේ ගෙවත්තක්.
ඒ සඳහා ඇයට මධ්‍ය පළාතේ ඒ කාලේ හිටපු ආණ්ඩුකාරතුමාගෙන් ත්‍යාගයක් පවා හිමි වුණා. ඉතින් ඒ වගේ අපි දිරිගැන්වීම් කරනවා ග්‍රාමීය ජනතාව මේ ගෙවතු වගාව හරහා ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි දියුණු කරගන්න. ආදි වශයෙන් ඉතින් මේ විදිහට විවිධාකාර වැඩසටහන් යටතේ අපි බලාපොරොත්තු වෙනවා ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා හිටවීමට අවශ්‍ය දායකත්වය සපයන්න මේ ව්‍යාපෘතිය තුළින්. ඒ වගේම පෑබොටු මහත්මයා වෙතට මා නැවතත් යොමු වෙනවා මේ අලිමිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන්ම මෙතුමනුත් සඳහන් කළා මේ අපේ තිබෙන වගා බිම් ප්‍රමාණය තිබෙන්නේ වනගත සීමාවන් එක්ක. එතකොට අපිට පුළුවන් කමක් නැහැ මේ බිම් කොටස ගිහිල්ලා තවත් තැනකින් තියන්න. අපේ මිනිස්සු පුරුදු වෙලා තිබෙන්නේ හේන් වගා ක්‍රමයට. මෙතනදී ඔබතුමා ව්‍යාපෘතියෙන් ලබා දෙන පිළිතුර කුමක්ද? ව්‍යාපෘතියේ අපි ඒකට දෙන පිළිතුර තමයි ප්‍රධාන වශයෙන්ම අලියාගේ හානියට ලක් වෙන්නේ වී වගාව. ලංකාවේ දැනට වී වගා කරන භූමි ප්‍රදේශය ගත්තාම හෙක්ටයාර ලක්ෂ 7ක් විතර ප්‍රමාණයක්. දැන් ලංකාවේ අලිමිනිස් ගැටුම තියෙන ප්‍රදේශ ගත්තාම ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 19කම අලිමිනිස් ගැටුම තියෙනවා. ඒකේනොත් උතුරු මැද පළාතේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඊළඟට නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය අම්පාර මඩකලපුව කියන දිස්ත්‍රික්ක ඔය දිස්ත්‍රික්ක පහේ මේ සිද්ධ වෙන අලිමිනිස් ගැටුමේ ජීවිතහානි දේපල හානි අලි මරණ මේ වයින් 60ක් විතරම සිද්ධ වෙන්නේ ওই දිස්ත්‍රික්ක පහ ඇතුලේ. එතකොට අපි ව්‍යාපෘතිය යටතේ මේ වැඩි වශයෙන්ම වන අලින්ගෙන් මිනිසුන්ට පීඩාවට ගොවියන්ට පීඩාවට පත් වෙන ප්‍රදේශවල කුඹුරු ඉඩම් తాවකාලික විදුලි වැටවල් වලින් ආවරණය කරලා දෙන්න ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මේ කුඹුරු විතරක් වෙන් කරලා විදුලි වැටවල් ඉදිකරන රජයේ මැදිහත් වීමක් සිද්ධ වෙන පළවෙනි වතාව. මේකට හේතුව තමයි කුඹුරු කියන්නේ අවුරුද්ද පුරාම මාස 12ම වගාව කෙරෙන ප්‍රදේශ නෙමෙයි. ඒකට කලින් කරපු විදුලි වැටවල් ඉදිකිරීමේදී කුඹුරු ඇතුළත් වන විදිහට ගම්මාන වටා විදුලි වැටවල් ඉදි වුණා. එතෙන්දී අලින්ට අවස්ථාව නැති වෙලා ගියා. අර කුඹුරු කපාගත්තට පස්සේ ඇවිල්ලා ඒගොල්ලන්ට ආහාර ටිකක් හොයාගන්න. දැන් මේ ව්‍යාපෘතිය යටතේ අපි පැහැදිලිවම ගම වට කරනකොට කුඹුර ඇතුළත් කරන්නේ නැහැ. ඒකට කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 7න් ලක්ෂ 4ක් විතරම තියෙන්නේ මේ අලිමිනිස් ගැටුම පවතින දිස්ත්‍රික්කවල. එතකොට ඒ ප්‍රදේශවල අලින්ට අවස්ථාව ලැබෙන විදිහට తాවකාලික විදුලි වැටකින් අස්වැන්න නෙලා ගන්නත් එක් ඉදිකරන විදුලි වැටකින් භෝගයත් ආරක්ෂා කරලා දීලා ඊට පස්සේ අලින්ටත් අවස්ථාවක් ලැබෙනවා අවුරුද්දේ සෑහෙන කාලයක් ඒගොල්ලන්ගේ ආහාර අවශ්‍යතාව සොයා ගන්න. ඉතින් ව්‍යාපෘතියෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. එතකොට අලියාගේ අවශ්‍යතාව සම්පූර්ණ වෙනකොට මිනිස්සුන්ට සහ මිනිස්සුන්ගේ භවභෝග වලට තියෙන තරජනත් සෑහෙන දුරට පාලනය කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔබතුමන් සඳහන් කළ ඔය తాවකාලික විදුලි වැට සංකල්පය හරහා සාර්ථකත්වයේ ලැබූ පුද්ගලයෙකුගෙන්ම අපිට ගැන දැන කියා ගන්නට පුළුවන් කමක් ලැබෙනවා මේ කදුරා ප්‍රදේශයේ ක්‍රියාත්මක අලි වැටක් සම්බන්ධයෙන්. තාවකාලික ඇත්තටම ඒගොල්ලන් තාවකාලික විදුලි වැටක් නෙමෙයි ස්ථිරව ගම්මානයේ වටා ස්ථිරව ඉදි කරපු කදුරුවැව ග්‍රාමීය විදුලි වැට කියන විදුලි වැටේ ප්‍රතිලාභීන් තමයි කදුරුවැව ගමේ පදිංචිකරුවන්. ඒගොල්ලෝ දැන් අවුරුදු 2ක් විතර මේ සාර්ථක භාවයක් භුක්ති විඳිනවා. මම හිතන්නේ ඒගොල්ලන්ගෙන්ම ඒකට සාක්ෂි අපිට ලබා ගන්න. අපි ඒ ගැන බලලා නැවතත් කතා කරන්න සූදානම් මේ මාතෘකාව සහ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්. 2018 වර්ෂයේදී අපි රජයෙන් අලියටක් ඉදි කර ගැනීම සඳහා ඉල්ලා සිටියා. ඊට පස්සේ මේ වනජීවි දෙපාර්තමේන්තුව ගල්ගමු වනජීවි කාර්යාලය සහ කුරුණෑගල අධ්‍යක්ෂ කාර්යාලය සම්බන්ධ වෙලා කැම් ව්‍යාපෘතියක් වශයෙන් කදුරේවට අලි පාදක වටක් ඉදි කරලා දුන්නා. ඒ අලියට නඩත්තු බාරකරු වශයෙන් මම ක්‍රියා කරනවා. ගම් වාසීන් සියලු දෙනා කරගෙන සමුදායකත්වයෙන් අපි මේ අලියට ඉතරගත්තා. ද්‍රව්‍ය වශයෙන් වැඩිම අපිට ආධාර ලබා දුන්නා. දැනට වනාලීගේ තියෙන තර්ජනයේ මේ අලියට ඉදිකර ගැනීම නිසා 75ක් විතර ප්‍රශ්න ඉස්සෙල්ලා තියෙනවා. ගම්මානයේ තුල තිබෙන පළතිරවාරක භවභෝග මේ අලියටින් අපි ආරක්ෂා කරගෙන තියෙනවා. මේ අලියට අත් සාර්ථකයි කියලා මට කියන්න පුළුවන්. මම නඩත්තුබාරකරු වශයෙන් අලියට සමාජිකත්වයේ කියලා ක්‍රියාකාරීව අලියට රැගෙන මේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යනවා.
ප්‍රජා විදුලි වැට සංකල්පය හරහා පෑබොටු මහත්මයා අපිට කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න මෙහි සාර්ථකත්වය කොහොමද සහ මිනිසුන්ට විශ්වාසයක් තියන්න පුළුවන් තැනක මෙතන මේ විදුලි වැට තියෙනවද? දැන් ඔය විදුලි වැටවල් වල නඩත්තු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන ලංකාවේ දැනට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදි කරපු විදුලි වැටවල් විශාල ප්‍රමාණයක් තියෙනවා, කිලෝමීටර් 5000ක් විතර. ඒවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය අරගෙන නඩත්තු කරගෙන යනවා. අලි නිතරම විදුලි වැටවල බිඳ දැමීම ගැටලුවක් වෙලා තියෙනවා. දැන් ඒ විදුලි වැට පද්ධතිය නෙමෙයි මේ ව්‍යාපෘතිය යටතේ කරන්නේ ගම්මාන සහ ගොවිබිම් ආරක්ෂා කර දීමක්. ඇත්තටම මේක කියනවා නම් මේක දෙවන ආරක්ෂක වළල්ලක්. ඒ කියන්නේ අර ජාතික විදුලි වැට පද්ධතිය කියලා ඉදි කරලා තියෙන විදුලි වැටට අමතරව ඒක බිඳගෙන අලියෙක් ආවොත් ගමකට එන්න තියෙන අවස්ථාව අවම කිරීම සහ ගොවිබිම් වලට වනාලි ගොවිබිම් වලට ඇවිල්ලා ඒ කුඹුරු පාලු කරන එක වළක්වන්න තමයි මේ විදුලි වැට පද්ධතිය අපි නිර්මාණය කරන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඇත්තටම නඩත්තුවේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව ගම්මාන විදුලි වැට ගමේ මායිමේ ඉදි කරන්නේ. එතකොට කුඹුරට විදුලි වැට ඉදි කරන්නේ කුඹුරු මායිමේ. ඇත්තටම මේ සම්බන්ධයෙන් අවුරුදු ගාණක් පර්යේෂණ කරලා ෆීල්ඩ් ට්‍රයල්ස් කරලා මේ මොඩල් එක හඳුන්වලා දීපු සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු මහත්මයාට සවන් දුන්නා නම් එතුමාගේ පැහැදිලි කිරීම අපිට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා මේ කාරණේදී. මොකද අපි ව්‍යාපෘතියේදී මාදිලියක් විදිහට මොඩල් එකක් විදිහට ඒක තමයි පාවිච්චි කළේ. ප්‍රජාමූලික විදුලි වැටක් කියන්නේ ගමක කට්ටිය නැත්තම් අපි කුඹුරක් ගත්තොත් කුඹුරේ ගොවි මහත්වරු එකතු වෙලා තමන්ගේ ගම හෝ තමන්ගේ කුඹුරට අලි එන එක වළක්වා ගන්න නිර්මාණය කරගන්නා විදුලි වැටක්. එතකොට මේ විදුලි වැට නිර්මාණය වෙන්නේ මේ ගෙවත්තට නම් ගෙවත්තේ මායිමේ තමයි විදුලි වැට තියෙන්නේ. කුඹුරක් නම් කුඹුරේ මායිමේ තමයි විදුලි වැට තියෙන්නේ. එතකොට මේක නඩත්තු කර ගැනීම ඒ ප්‍රජාවට ඉතාමත් පහසු කාර්යයක්. කවුරුවත් ඇවිල්ලා ඒක නඩත්තු කරන්න ඕනේ. ඒ වගේම අඩියෙක් බැරි වෙලාවත් ආවොත් වැටට කාට හරි මේ අලියා ඇහැ ගහනවා. ඒ වගේම වැටට එන අලියෙක්ට පේනවා මේ වැටට එහා පැත්තේ මිනිස්සු සක්මන් කරනවා, මිනිස්සු ගමන් කරනවා, මිනිස්සු ජීවත් වෙනවා. ඒ හින්දා ඒ වගේ වැටක් අලියෙක් කඩන සම්භාවිතාව ඉතාමත් අඩු වෙනවා. ඒ හින්දා මේ ප්‍රජාමූලික විදුලි වැට කැලේ අස්සේ ගහන මානව ජීවී රක්ෂිත මායිම් වල ගහන විදුලි වැටකට වඩා ඉතාමත් සාර්ථකයි. දැනට ලංකාවේ මේ වගේ ගම්මාන 50ක් විතර ආරක්ෂා වෙලා තියෙනවා ප්‍රජාමූලික විදුලි වැටවල් වලින්. සමහර ඒවා දැනට අවුරුදු 8කට වඩා කාලයක් ක්‍රියාත්මක වෙනවා සාර්ථකව. ඒ වගේම ලංකාවේ දැනට කුඹුරු යායවල් 25ක් පමණ ආරක්ෂා වෙනවා මේ ප්‍රජාමූලික විදුලි වැටි. ඒවා දැනට අවුරුදු 5ක් 6ක් කන්න ඒ කියන්නේ 10ක් පමණ පාවිච්චි වෙලා තියෙනවා අතිසාර්ථකව. ඒ හින්දා මේ විදිහට ප්‍රජාමූලික විදුලි වැට කරා අපි යනවා නම් අපිට මේ ප්‍රශ්නයෙන් අදම හෙටම සහනයක් ලබා ගන්න පුළුවන්. ගෝලීය වසංගත තත්වයකට මුහුණ දීලා ඉන්න අපි කොහොමද අපේ රටේ පරිසර පද්ධතීන් ආරක්ෂා කරගෙන යලි නැගී සිටින ශ්‍රී ලංකාවක් බවට පත්වන්නේ? කෙටි විරාමයක් අරගෙන නැවතත් අපි ඒ ගැන කතා කරමු. ඔබ අවට පරිසර පද්ධතිය ගැන කොතරම් සැලකිලිමත්ද? ඔබේ සැලකිලිමත් භාවය ඔබත් රටත් ලෝකයත් ආරක්ෂා කරයි. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ පණිවිඩයකි. අපිට ලොවක් දකිනු පිණිස ඔබේ දෑස් පිදු. අපිට දෙපයින් නැගිටිනු පිණිස ඔබේ දෙපා පිදු. අපේ දෙවියම රකිනු පිණිස රණබිමේ රුදුරු වෙඩි උණ්ඩයට ඔබේ දිවියම පිදු. ඔබ අපිට මහා විරුවෙකි. මුහුදද බෑ කරන
අහස පොළොව සිඹින කල නොහැක්කක් නොමැති ජාතියක් මව් දෙරණම ඔබට ණය කැති ඔබ අපට රටක් රාජ්‍යයක් රටට සෙනෙහෙ පුදන ලෙයින් වසින් සැදුන කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් පමණක් නොව මහා වෙසන හමුවේ රට රකින වෙරදරන ජාතියක් සැබෑපියකි දරු දහසකි මුළු රටේම ලේනෑයකි අපේ දරුවන්ට නිදහසේ හුස්ම ගන්නට දොරින් දොරට රැකවරණය සදන ඔබ අපිට දෙවියන් හා සම මුර දේවතාවෙක් අපේ එකකි සියදහසකි මේ දරුහට මවදහසකි විජයග්‍රහණයේ අභිමානවත් 11 වන සැමරුමට සැරසෙමු රට රකින විරුවන් සමගින් ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය පරිසරයට ඉඩදී ඔබ හොද කලාවන්න ඔබේ හොද කලාව මේ මොහොතේ ජාතික සේවයකි. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනා කරන ව්‍යාපෘතියේ පණිවිඩයකි. COVID-19 පරදවමු. පවතින තත්ත්වයට යටතේ අපේ රටේ පරිසර පද්ධතීන් සංරක්ෂණය කිරීම සහ ඒවා කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ. මා නැවතත් යමු වන්නට සූදානම් හිටපු වන සංරක්ෂණ ජෙනරාල්තුමන් වෙතට සතුරුසිංහ මහත්මයා දැන් මේ පවතින තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම අපේ රටේ සමස්ත සංචාරක කර්මාන්තය විශාල වශයෙන්ම බිඳ වැටීමකට ලක් වෙලා තිබෙනවා. අපිට විතරක් පොදු කාරණාවක් නෙවෙයි සමස්ත ලෝකෙම එහෙමයි. හැබැයි මේ තත්ත්වයත් එක්ක මේ පරිසරය සංරක්ෂණය කිරීමේ මේ ව්‍යාපෘතිය හරහා සංචාරක කර්මාන්තයට ලැබෙන දායකත්වය කොයි වගේද? අවනිමේෂ් පරිසර සංචාරන කර්මාන්තය කියන එක ප්‍රවර්ධනය කියන එකත් මේ ව්‍යාපෘතියේ විශේෂ අවධානයක් යොමු දෙයක්. ඒ අවධානය මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. මොකද අපි ඔබ කිව්වා වගේම මේ රට ආර්ථික වශයෙන් විශාල අහිමියකට පත් වෙලා තියෙන අවස්ථාවේ ඒ වගේම මොකද අපේ රටේ පරිසර සංචාරන ප්‍රභාවය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. නමුත් අපේ බොහෝ දෙනා තුළ අනියත බියක් තියෙනවා. මේ අපි කතා කරන්නේ පරිසර සංරක්ෂණය කිව්වහම අර විශාල පරිමාණයේ සංචාරන ක්‍රියාවලින් කියලා. මොකද ඒක ඇත්තටම ඒ වගේ උදාහරණ තමයි අද මේ රටේ තියෙන්නේ. ඒ කියන්නේ පරිසර සංචාරන කියන මූලධර්ම භාවිතා කරලා නාමයෙන් විශාල ප්‍රාණය අර අපි කියන මෑස් ස්කේල් ටුවරිසම් කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මොකද පරිසර සංචාරණයේ පිළිගත් ප්‍රතිපත්තිය න්‍යාය ධර්ම ගණනාවක් තියෙනවා. ඉතින් ඒවා අනුගමනය කරමින් තමයි පරිසර සංචාරණය පිළිබඳව අපි කතා කළ යුත්තේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මොකද මේ රටේ තියෙන විශාල පරිසරික සම්පත් හානියක් පත් වෙන්න නොදී සැලසුම් සහගතව මේ පිළිබඳව අපි ඉදිරියේදී සැලසුම් සකස් කරන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද විශේෂයෙන් අපි ව්‍යාපෘතියක් විදිහට නෙමෙයි අපි මේ සඳහා සංචාරක ප්‍රවර්ධන ආයතන ඒ සහාය ගන්නවා ඒජන්සි එකේ. ඉතින් ඒ විදිහට නියම අවශ්‍ය සියලුම උපදේශන භාවිතා කරේ. මොකද මේ සම්බන්ධයෙන් අපිට තියෙනවා සමාජ සුරක්ෂණ තියෙනවා, ඒ වගේම පරිසරික සුරක්ෂණ නීති තියෙනවා. ඒවා අනිවාර්යෙන් පිළිපදිය යුතු වෙනවා. ඒ යටතේ අපි බලාපොරොත්තු වෙනවා සැලසුම් සකස් කරගෙන දැනටමත් යාල සිංහරාජ වගේ ස්ථානවල පරිසර සංචාරණය කරනවා සීමාවන් ඇතුලේ යම් තාක් දුරට. නමුත් ඇත්තම බැලුවොත් අපේ රටේ හරියාකාරව පරිසර සංරක්ෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි මේ මාර්ගයට මේ රට අරගෙන යන්න අවශ්‍ය සැලසුම් සකස් කිරීමටත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සමග සාකච්ඡා කරලා ඉදිරියට කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතිය යටතේ. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී යම් යම් ඉදිකිරීම් කරන්න සිද්ධ වෙනවා. මේ ඉදිකිරීම් හින්දා පරිසර පද්ධතියට හානියක් මිස ලාභයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කෙනෙක් කිව්වොත් ඒකට ඔබතුමන්ගේ ප්‍රතිචාරය මොකක්ද? ඔව් ඇත්තටම අපි මේ වගේ ගැටලුවට අතීතයේදීත් මුහුණ පෑවා. නමුත් අපි යම්කිසි ඉදිකිරීමක් ගැන කතා කරන්නේ විශේෂයෙන්ම ඕනම ව්‍යාපෘතිය මුදල් ලබා දෙන ආයතනයේ ඒක ලෝක බැංකුව වෙන්න පුළුවන්, ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් සංවර්ධන ආයතනයක් වෙන්න පුළුවන්.
එම ආයතනවලත් තියෙනවා මූලික ප්‍රතිපත්තීන් මෙන්න මේ විදිහට මේ කළ යුතුයි කියන එක. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපේ තියෙනවා ජාතික පරිසර නීතිය පරිසර ප්‍රතිපත්ති. ඒ යටතේ අනුගමනය කළ යුතු ගණනාවක් කටයුතු තියෙනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භූමියක නම් එම දෙපාර්තමේන්තු වල තියෙන නීති හා රෙගුලාසි තියෙනවා. මේ හැම එකක්ම පිළිපදිමින් සහ මීට අමතරව සමාජ සුරක්ෂණය. ඒ කියන්නේ ඒ අවට ජනතාවගේ සහ අනිකුත් පාර්ශ්වකරුවන්ගේ එකඟත්වය ඇතුව තමයි අපි මේ සියලුම සැලසුම් කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපි අනිත් එක දකිනවා මේ අවට වාසය කරන ජනතාවට මේ ක්‍රියාත්මක කිරීම වලින් තුලින් ඔවුන්ට ලාභයක් ලැබෙන්නේ නැත්නම් ප්‍රතිලාභයක් අයිති ලැබෙන්නේ නැත්නම් මේවා සාර්ථක වෙනවා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම ඒ ස්වාභාවික ප්‍රදේශ අවට ජීවත් වෙන ජනතාවගේ ආශිර්වාදයත් ඔවුන්ගේ ප්‍රතිලාභත් සහතික කරමින් තමයි ඉදිරියේදී මේ වගේ කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. පැබුටු මහත්මයා මා කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමන් සඳහන් කළා තම තමන්ගේ කුඹුරු වගාවන් වෙන්න පුළුවන්, හෙන් වගාවන් වෙන්න පුළුවන් මේවා ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් යම්කිසි ඈත පළාතක ඉන්න ගොවි මහතෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ ව්‍යාපෘතිය හරහා අපිට දායක වෙන්න පුළුවන් කොහොමද අපි කොහොමද සම්බන්ධතාවය ලබා ගන්න කියලා මේ ව්‍යාපෘතිය එක්ක. ව්‍යාපෘතියේ අපි කලින් කිව්වා වගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරපු ව්‍යාපෘති කටයුතු වලින් පස්සේ තීරණය කරලා තියෙනවා අලිමිනිස් කැටුම බහුලව සිද්ධ වෙන අනෙකුත් දිස්ත්‍රික්කවලත් මැදිහත් වීම කරන්න ස්ථිර ග්‍රාමීය විදුලි වැටවල් සහ తాවකාලික කුඹුරු වැටවල් වලට ව්‍යාපෘතියේ ප්‍රතිපාදන ලබා දෙන්න ඒ අනුව ඒ වැටවල් ඉදි කර ගන්න අවශ්‍ය කටයුතු කරන්න. මූලිකම කොන්දේසිය තමයි ප්‍රජාව ඉදිකිරීම සහ නඩත්තු කිරීම වගකීම බාර ගන්න ඕනේ. එහෙම කැමැති යම්කිසි සංවිධානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ස්ථිර විදුලි වැටක් සඳහා ඉල්ලුම් කරනවා නම් ව්‍යාපෘති කාර්යාලය වෙත එහෙම නැත්නම් කෘෂිකර්ම නියෝජ්‍ය කෘෂිකර්ම ගොවිජන සංවර්ධන කොමසාරිස්තුමා මගින් ප්‍රාදේශීයව දිස්ත්‍රික්කයේ ඉන්න කුඹුරු වැටවල් සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කරනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් සලකා බැලීම් කරන්න පුළුවන්. ව්‍යාපෘති ප්‍රතිපාදන ඒ අනුව වෙන් කරලා දෙන්න පුළුවන්. ව්‍යාපෘති කාර්යාලය වෙත ඒ අංශ ඔස්සේ තමයි අතරම ඒ ඉල්ලීම් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ අනුව ඒ තෝරා ගන්නා විදුලි වැටවල් ස්ථිර සහ తాවකාලික විදුලි වැටවල් වලින් ව්‍යාපෘති ප්‍රතිපාදනය දාගෙන අවශ්‍ය උපකරණ මෙලදී අරගෙන ඒ පුහුණු කිරීම කරලා ඒ කටයුතු කරලා දෙන්න ව්‍යාපෘතිය සූදානම්ින් ඉන්නවා. අවසන් වශයෙන් බොහොම කෙටියෙන් ඔබතුමන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදිහට මේ කියන ග්‍රාමීය විදුලි වැට සංකල්පය කොහොමද අපේ රටේ ජනතාවට ඔබතුමා තවදුරටත් පැහැදිලි කරනවා නම් මේ වැඩපිළිවෙල ස්ථිරසාර වැඩපිළිවෙලක් කියලා ඔබතුමා කොහොමද තහවුරු කරන්නේ? මෙහෙම මේක ඇත්තටම තනි කියන්නේ ව්‍යාපෘතියවත් එහෙම නැත්නම් දෙපාර්තමේන්තු දෙකේවත් තනි වැඩසටහනක් නෙමෙයි. අපේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ පරිසර සහ වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ලේකම්තුමාගෙත් ඒ වගේම රාජ්‍ය ලේකම්තුමාගෙත් අනිකුත් අතිරේක ලේකම්තුමන්ලාගෙත් මඟ පෙන්වීම යටතේ. ඒ වගේම මෙතෙන්දී අපිට මේ අමාත්‍යාංශයෙන් පරිබාහිරව කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් සමග එකට අත්වැල් බැඳ ගන්න සිද්ධ වෙනවා මේ කටයුතු ග්‍රාමීය මට්ටමේදී ක්‍රියාත්මක කිරීමේදී. මෙහි මොකද අපිට විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ඒ වගේම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකට එකතු වෙනවා ග්‍රාම නිලධාරීන් සමග එකට අත්වැල් බැඳ ගන්න සිද්ධ වෙනවා මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා. ඉතින් ඒකින්ද අපි අමාත්‍යාංශ ලේකම්තුමන්ලා දෙපළම විශේෂයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් ඒ වගේම පරිසර හා වනජීවි සම්පත් දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා අපි දෙපාර්තමේන්තු ලේකම්තුමන්ලා අමාත්‍යාංශ ලේකම්තුමන්ලාගේ නායකත්වයේ යටතේ අපි ඉදිරියේදී චක්‍රලේඛයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය කාර්යාලවලට කොයි ආකාරයකට මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කළ යුතුද කියන එකත් විශේෂයෙන් ආයතනික වශයෙන් කවුද මේ සම්බන්ධයෙන් එක් මට්ටම්වලදී ප්‍රාදේශීය මට්ටමේදී ග්‍රාමීය මට්ටමේදී හඳුනාගත යුත්තේ කියන එකත් ඔවුන් එක් කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය මොනවද කියන එකත්. ඉතින් ඊට පස්සේ අපි මේක ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ මට්ටමේදී ඔවුන්ගේ මාසික රැස්වීම් වල එක්තරා අංගයක් විදිහට කටයුතු කරලා ප්‍රගතිය සමාලෝචනය කිරීමට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යාපෘතිය මගින් මේ කටයුතු කවර ආකාරයකින් සිදු වෙනවද කියන එකේ ප්‍රගතිය අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. අපි ඊට පස්සේ මම හිතන්නේ මේක සාර්ථක වුණාම ඒක අපේ ජන ජීවිතයේම කොටසක් වෙයි. ඉදිරියට මේක
සාර්ථකව පවත්වාගෙන ගැනීම සඳහා. හොඳයි. පැතිර යන වසංගත තත්ත්වයක් එක්ක රටක් විදිහට යාලි නැගී සිටීමේදී අපේ රටේ පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සහ ඒවා කළමනාකරණය කිරීමේ අතිශය වැදගත් කාරණාව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි මේ මොහොතේදී මතක් කරන්නට කැමති මේ පරිසර පද්ධතීන් සංරක්ෂණය සහ කළමනාකරණයේ වැදගත්කම සම්බන්ධව ඔවුන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දැනටත් ක්‍රියාත්මක මට්ටමේ පවතින ඒ ව්‍යාපෘතිය සම්බන්ධෙනුයි අපි කතා බහ කළේ. ඒ නිසා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී සම්පත්දායකින් ලෙස මේ වැඩසටහනට සහභාගී වුණු පරිසර පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණයට අදාළ වූ එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂය වගේම හිටපු වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ මහත්මයාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි එම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ඒ වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ධම්මික පෑබොටුව මහත්මයාටත් බොහොමත්ම ස්තුතියි. අද පැයක කාල සීමාවක් අප වෙනුවෙන් වෙන් කළාට, රට වෙනුවෙන් වෙන් කළාට. අවසන් වශයෙන් අප ඔබට නැවතත් මතක් කරන්නට සූදානම් වෙන්නේ මේ COVID-19 වසංගත තත්ත්වයෙන් පසු අපි රටක් විදිහට නැගී සිටීමේදී අපේ රටටම ආවේනික වෙච්ච පරිසර පද්ධතිය, අපේ රටටම ආවේනික වෙච්ච වෘක්ෂලතා, ඒ වගේම සතා සිව්පාවන් මේ සියල්ල රැකගෙන අපි ගමනක් යමු. ඒ ගමන යන අතරවාරයේදී පැන නගින අභියෝගයන් වලට විසඳුම් ලබා දෙන්නට මෙතුමන්ලා සම්බන්ධ වෙන මේ ව්‍යාපෘතිය හරහා ඍජු විසඳුම් ලැබේවි. ඒ නිසා ඒ විසඳුම් අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන්න අපි අදට ඔබෙන් සමුගෙන යන්නට සූදානම්. තවත් මෙවැනිම සංවර්ධිත සාකච්ඡාවක් සමගින් යලිමුණ ගැසීමේ අපේක්ෂාව ඇතිව ඔබට නිරෝගීමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. අනුග්‍රහය පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ පණිවිඩයකි.